ආදරණීය දරුවනේ ප්‍රශ්න පත්‍ර 13ක සාකච්ඡාවකින් පසුව 14 වෙනි ප්‍රශ්න පත්‍රය සමගයි ඔබ මේ අද මාත් එක්ක එකතු වෙන්නේ. ඉතින් අපි ප්‍රශ්න 5000ක් සාකච්ඡා කිරීමේ අභියෝගයේ 14 වෙනි කඩයිමටයි මේ ඇවිල්ලා ඉන්නේ. එතකොට මේ වන විට ප්‍රශ්න 650ක් ඔබට පිළිතුරු සහිතව මම සාකච්ඡා කළා. දැන් අද අපි තවත් ප්‍රශ්න 50ක් සාකච්ඡා කරමින් ප්‍රශ්න 700ක් ආවරණය කරන්නයි සූදානම් වෙන්නේ. දැන් අද ප්‍රශ්න පත්‍රය තුලත් සුපුරුදු පරිදි පැය දෙකක කාල රාමුවක් යටතේ ඔබට පිළිතුරු ලිවීමට නැවුම් ප්‍රශ්න 50ක් මම ගෙනාවා. මේ ප්‍රශ්න 50 තුල ජීව විද්‍යාව හඳුන්වා දීම යටතේ සෛලීය පදනම, රසායනික පදනම, ඒ වගේම අවසාන වශයෙන් ශුද්ධ ජීව විද්‍යාව සහ ව්‍යවහාරික ජීව විද්‍යාවේ ප්‍රශ්නත් තියෙනවා. ඒතර මුළු විෂය නිර්දේශයම ආවරණය වෙන විදිහට ප්‍රශ්න තියෙනවා. දැන් ප්‍රධානම ඒකකය වන පස්වන ඒකකය සත්‍ය පාඩම සත්වාකාරයේ සහ ක්‍රියාකාරීත්වයේ ලෙසත් අපි හඳුන්වන මේ පාඩම ඒ පාඩමෙන් ප්‍රශ්න වැඩි ප්‍රමාණයක් එකතු කරලා තියෙනවා. විශේෂයෙන්ම පටකවල ඉඳලා අස්ථි පද්ධතිය නැත්තම් සන්ධාරණයේ චලනයේ දක්වා ඒ කොටස් වලට අදාළව ඒ වගේම අලුත් පාඩම් ලෙස එකතු වෙච්ච ව්‍යවහාරික ජීව විද්‍යාව, අණුක ජීව විද්‍යාව ඒ කොටස් වලටත් යම් යම් ප්‍රශ්න ප්‍රමාණයන් එකතු කරලා තියෙනවා. ඉතින් මුලින්ම මේ ප්‍රශ්න පත්‍රය ඔබට භාගත කරගන්න. එහෙනම් නැත්තම් වෙන වචනකින් කියනවා නම් ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාවක් තිබෙනවා මේ PDF ෆයිල් එකක් විදිහට. ඉන්පසු මේකට පිළිතුරු සපයලා ඔබ මගේ මේ පිළිතුරු සාකච්ඡාවත් එක්ක එකතු වෙන්න පුළුවන්. දැන් 14 වෙනි ප්‍රශ්න පත්‍රය කොටස් දෙකකින් සමන්විතයි. පළමු කොටසේ පළමු ප්‍රශ්න 25ත් දෙවන කොටසේ 26 වන ප්‍රශ්නයේ සිට 50 වන ප්‍රශ්නය දක්වා ඉතිරි ප්‍රශ්න 25ත් අපි සාකච්ඡා කරනවා. ඒ නිසා මේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයලා මගේ පිළිතුරු සමග සංසන්දනය කරලා ඔබට පුළුවන් අඩුපාඩු හදාගන්න. මෙවැනි ප්‍රශ්න ගණනාවක් විභාගයට පෙර පුහුණු වීමෙන් ඔබට ඉතාම ඉහළ ප්‍රතිඵලයකට විභාගෙදී යන්න පුළුවන්. එහෙමනම් අපි අපේ වැඩපිළිවෙල ආරම්භ කරමු. එහෙමනම් දරුවනේ පළවෙනි ප්‍රශ්නේ බලන්න. සංයුක්ත ආලෝක අන්වික්ෂයක සමස්ත විශාලනය සෙවීමේ සමීකරණය ලියන්න. අපි දන්නවා සංයුක්ත ආලෝක අන්වික්ෂයක විශාලනය රඳා පවතින්නේ උපනෙත සහ අවනෙත කියන මේ කාච දෙකේම විශාලන බලයන්ගේ ප්‍රතිඵලයක් විදිහට. ඉතින් ඇත්තටම මෙතනදී අපි සමීකරණයක් ගොඩනගනවා නම් අපිට මේ උපනෙත සහ අවනෙත කියන කාච දෙක ගැනම හිතන්න වෙනවා. උපනෙතේ විශාලනයත් අවනෙතේ විශාලනයත් ඒ දෙකේ ගුණිතය තමයි ඇත්තටම සමස්ත විශාලනය කියලා කියන්නේ. ඒ අනුව අපිට ලියන්න පුළුවන් සංයුක්තාලෝක අන්වික්ෂයක සමස්ත විශාලනය මෙන්න මේ විදිහට සමස්ත විශාලනය සමානයි උපනෙතේ විශාලනය වැඩි කිරීම අවනෙතේ විශාලනය. මේක තමයි දරුවනේ සමස්ත විශාලනය කියලා අදහස් කරන්නේ. දැන් පොඩි අපි ගැටලුවක් විසඳලා බලමු මේ යටතේ. දැන් අපිට කියනවා උපනෙතේ විශාලනය 10 ගුණයක් කියලා. අවනෙතේ විශාලනය 100 ගුණයක් කියලා. එහෙමනම් සමස්ත විශාලනය හොයන්නේ කොහොමද අපි? හරිම සරලයි. මේ සමීකරණයට ආදේශ කරා සමස්ත විශාලනය. එතෙන්දී සමීකරණය සම්පූර්ණයෙන්ම ලියන්න ඕනේ. උපනිතේ විශාලනය වැඩි කිරීම අවනිතේ විශාලනය. දැන් උපනිතේ විශාලනය 10 ගුණයයි අවනිතේ විශාලනය 100 ගුණයයි. එහෙමනම් සමස්ත විශාලනය 10 වාරයක් වෙනවා. මෙන්න පිළිතුර. ඉතින් මේ වගේ ඊටාම සරල ගැටලු ඔබට විභාග මට්ටමේදී ලැබෙන්න පුළුවන්. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. දෙවෙනි ප්‍රශ්නය. ඉලෙක්ට්‍රෝන අන්වික්ෂ දෙවර්ගය නම් කරන්න. දරුවනේ ඉලෙක්ට්‍රෝන අන්වික්ෂ දෙවර්ගයක් තියෙනවා. පළවෙනි එක තමයි සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වික්ෂය. මෙතනදී පළවෙනි එක කියලා කිව්වේ මුල් වරට නිපදවපු ඉලෙක්ට්‍රෝන අන්වික්ෂ වර්ගය තමයි සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වික්ෂය. අපි TEM කියලා කෙටියෙන් සඳහන් කරනවා.
දෙවනි ඉලෙක්ට්‍රෝන වර්ගය කියන්නේ පසු කාලීනව නිර්මාණය කරපු ඉලෙක්ට්‍රෝන අන්වික්ෂ වර්ගය තමයි පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වික්ෂය. ඒක අපි SEM කියලා කෙටියෙන් දක්වනවා. හරි අපි ලියමු. පළවෙනි එක සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වික්ෂය. කෙටි යෙදුම TEM. TEM. දෙවනි එක පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වික්ෂය. SEM. SEM කියලා කෙටියෙන් හඳුන්වනවා. ඉතින් මේ ඉලෙක්ට්‍රෝන අන්වික්ෂ දෙවර්ගය තමයි තියෙන්නේ. අපිට එහෙමනම් තුන්වෙනි ප්‍රශ්නයට යොමු වෙන්න පුළුවන්. දැන් කලින් ප්‍රශ්නය හා සමගාමී ප්‍රශ්නයක් ඉලෙක්ට්‍රෝන අන්වික්ෂ දෙවර්ගයේ වෙනස්කම් ලියන්න. දැන් ඔබ දන්නවා අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේදී සිදු කරන දෙයක් තමයි වෙනස්කම් අදහස් කරොත් යම්කිසි ප්‍රශ්නකින් අපෙන් බලාපොරොත්තු වෙනවා නම් පිළිතුරක් අපි ඒක වගුවක නෙමෙයි ලියන්නේ. අපි වෙනස්කම් වගන්ති වශයෙන් තමයි ලියන්නේ. ඒක තමයි විභාගදී ඔබෙන් උත්තර පත්‍ර පරීක්ෂකවරු අපේක්ෂා කරන්නේ. එහෙමනම් දරුවනේ ඉලෙක්ට්‍රෝන අන්වික්ෂ දෙවර්ගයේ වෙනස්කම්. දැන් ප්‍රධානම වෙනස්කම් කීපයක් තියෙනවා. පළවෙනි වෙනස තමයි සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වික්ෂයේදී නිදර්ශකය හරහා ඉලෙක්ට්‍රෝන ධාරාව ගමන් කරනවා. ඒ නිසා ඒ සඳහා නිදර්ශකය ඊටාම තුනී වෙන්න ඕනේ කියලා අපි කලින් ප්‍රශ්න පත්‍රවලදී සාකච්ඡා කළා. එතකොට නිදර්ශකය හරහා ඉලෙක්ට්‍රෝන ධාරාවක් යනවා සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වික්ෂයේදී. හැබැයි පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වික්ෂයේදී නිදර්ශකය හරහා ඉලෙක්ට්‍රෝන යන්නේ නැහැ. ඒ වෙනුවට නිදර්ශකයේ මතුපිට පෘෂ්ඨයේ ගැටිලා පරාවර්තනය වෙලා තමයි ඉලෙක්ට්‍රෝන ධාරාව ගමන් කරන්නේ. ඒක මුල්ම වෙනස විදිහට අපිට කියන්න පුළුවන්. අපි ලියමු ඒක. සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වික්ෂයේදී ඉලෙක්ට්‍රෝන නිදර්ශකය හරහා ගමන් කරයි. ඉලෙක්ට්‍රෝන නිදර්ශකය හරහා ගමන් කරයි. සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වික්ෂයේදී ඉලෙක්ට්‍රෝන නිදර්ශකය හරහා ගමන් කරයි. ඒකේ වෙනස එහෙමනම් පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වික්ෂයේදී පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වික්ෂයේදී ඉලෙක්ට්‍රෝන නිදර්ශක මතුපිට පෘෂ්ඨයේ ගැටී පරාවර්තනය වේ. එක වෙනසක්. ඊළඟ දේ තමයි මේ ඉලෙක්ට්‍රෝන අන්වික්ෂ දෙක භාවිතයේ තියෙන වෙනස්කමුත් තියෙනවා. මොනවද? දැන් අපි ගත්තොත් සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වික්ෂයේදී එයා භාවිතා කරන්නේ මොනවටද? සෛලවල අභ්‍යන්තර ව්‍යුහයන් නිරීක්ෂණය කිරීම සඳහා. හැබැයි පරිලෝකන ඉලෙක්ට්‍රෝන භාවිතා කරන්නේ මතුපිට පෘෂ්ඨික ලක්ෂණ ඉතාම හොඳින් ත්‍රිමාන ව්‍යුහය නිරීක්ෂණය සඳහා. ඒක අපිට එක වෙනසක් විදිහට ගන්න පුළුවන්. මීට අමතරව තව වෙනසක් තියෙනවා. ඒ තමයි මේ ඉලෙක්ට්‍රෝන අන්වික්ෂවලදී සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වික්ෂයෙන් දරුවනේ සෑම විටම ලැබෙන්නේ ද්විමාන ප්‍රතිබිම්බයක්. හැබැයි පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වික්ෂයේදී අපිට 3D ත්‍රිමාන ප්‍රතිබිම්බයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකත් අපි මතක් කරමු. දැන් දෙවෙනි වෙනස්කමට ලියමු. සෛලවල අභ්‍යන්තර ව්‍යුහය නිරීක්ෂණය සඳහා සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වික්ෂ භාවිතා වේ. සෛලවල අභ්‍යන්තර ව්‍යුහය නිරීක්ෂණය සඳහා සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වික්ෂ භාවිතා වේ. එතකොට නිදර්ශකයේ මතුපිට පෘෂ්ඨීය ලක්ෂණ
එහෙම නැත්නම් ත්‍රිමාන ලක්ෂණ නිරීක්ෂණයට පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වික්ෂ භාවිතා වේ. අර තුන්වෙනි වෙනස්කම ගැනත් පැහැදිලි කරන්න ඕනේ. තුන්වෙනි වෙනස්කම තමයි සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වික්ෂ වලින් ලැබෙන්නේ ද්විමාන ප්‍රතිබිම්බ. හැබැයි පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වික්ෂ වලින් ලැබෙන්නේ ත්‍රිමාන ප්‍රතිබිම්බ. සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වික්ෂ මගින් ද්විමාන ප්‍රතිබිම්බ ද පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වික්ෂ මගින් ත්‍රිමාන ප්‍රතිබිම්බද ලැබේ. ත්‍රිමාන ප්‍රතිබිම්බද ලැබේ. එතකොට මේ තමයි මූලික වෙනස්කම් ටික. සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වික්ෂයේදී නිදර්ශකයේ හරහා ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන් කරනවා. පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වික්ෂයේදී නිදර්ශකයේ මතුපිට පෘෂ්ඨයේ ගැටිලා තමයි ඉලෙක්ට්‍රෝන පරාවර්තනය වෙන්නේ. ඒ වගේම සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වික්ෂය විශේෂයෙන්ම යොදාගන්නේ සෛලවල අභ්‍යන්තර ව්‍යුහ නිරීක්ෂණයට. නමුත් පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වික්ෂය යොදාගන්නේ විශේෂයෙන්ම යම්කිසි නිදර්ශකයක මතුපිට පෘෂ්ඨික ලක්ෂණ ත්‍රිමාන ව්‍යුහය නිරීක්ෂණය කරන්න. සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වික්ෂයේදී හැම වෙලාවෙම අපිට ලැබෙන්නේ ද්විමාන ප්‍රතිබිම්බ. හැබැයි පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වික්ෂයේදී අපිට ත්‍රිමාන ප්‍රතිබිම්බ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එවනම් අපිට හතරවෙනි ප්‍රශ්නයට යොමු වෙන්න පුළුවන්. දරුවනේ හතරවෙනි ප්‍රශ්නයට මම ඔබව රැගෙනවා. තීර්යක් පටල ප්‍රෝටීන කියන්නේ මොනවද? ප්ලාස්ම පටලයේ තරල විචිත්‍ර ආකෘතිය සාකච්ඡා කරපු අපිට දැන් තීර්යක් පටල ප්‍රෝටීන කියන එක ආගන්තුක දෙයක් නෙමෙයි. දැන් තීර්යක් පටල ප්‍රෝටීන කියන්නේ මොනවටද? දරුවනේ ද්විත්ව ස්තරේ මුළුමනින්ම ගිලෙන ඇතැම් ප්‍රෝටීන අණු වලට අපි කියන්නේ තීර්යක් පටල ප්‍රෝටීන කියලා. ද්විත්ව ස්තරේ මුළුමනින් ගිලෙන ඇතැම් ප්‍රෝටීන අණු. පොඩ්ඩක් මතක් කරගමුද? මේ තියෙන්නේ මෙන්න බාහිර පොස්පොලිපිඩ ස්තරය, මෙන්න අභ්‍යන්තර පොස්පොලිපිඩ ස්තරය මේ තියෙන්නේ. එතකොට මෙන්න මේ වගේ ප්‍රෝටීන අණු මේ යන්නේ අපි මේ තියෙන්නේ. දැන් පොස්පොලිපිඩ ස්තරයත් අඳිමු පොඩ්ඩක්. මෙන්න මේ වගේ ප්‍රෝටීන අණු වලට තමයි අපි කියන්නේ තීර්යක් පටල ප්‍රෝටීන. ද්විත්ව ස්තරේ සම්පූර්ණයෙන් ගිරුණු ඇතැම් ප්‍රෝටීන. හරි. එහෙනම් අපිට ලියන්න පුළුවන් පොස්පොලිපිඩ ද්විත්ව ස්තරයේ සම්පූර්ණයෙන් ගිලුණු ඇතැම් ප්‍රෝටීන අණු. පොස්පොලිපිඩ ද්විත්ව ස්තරයේ සම්පූර්ණයෙන් ගිලුණු ඇතැම් ප්‍රෝටීන අණු තීර්යක් පටල ප්‍රෝටීන වේ. තීර්යක් පටල ප්‍රෝටීන වේ. එමනම් තීර්යක් පටල ප්‍රෝටීන ගැන අදහස පැහැදිලි දරුවෝ. අපි පස්වෙනි ප්‍රශ්නයට යමු. සම්පූරක ප්‍රෝටීන අණු මොනවාද? කලින් ප්‍රශ්නෙට සමගාමීව තව ප්‍රශ්නයක්. සම්පූරක ප්‍රෝටීන කියන්නේ මොනවටද? දරුවනේ පොස්පොලිපිඩ ස්තරයේ ආකාර දෙකකට ප්‍රෝටීන අණු ගිලී පවතිනවා. එකක් තමයි තීර්යක් පටල ප්‍රෝටීන විදිහට සම්පූර්ණයෙන් ගිලිලා තියෙනවා. ඒ වගේම සමහර ප්‍රෝටීන අණු අර්ධ වශයෙන් ගිලිලා තියෙනවා. එතකොට මේ අර්ධ වශයෙන් ගිලුණු ප්‍රෝටීන අණුත් සම්පූර්ණයෙන් ගිලුණු ප්‍රෝටීන අණුත් මේ දෙකම එක්ව ගත් විට අපි ඒවට කියන්නේ සම්පූරක ප්‍රෝටීන කියලා. දැන් අවබෝධයේ පිණිස මතක් කරගත්තොත් මේ පොස්පොලිපිඩ ද්විත්ව ස්තරයනේ. මෙන්න සම්පූර්ණයෙන් ගිලිච්ච ප්‍රෝටීන අණුවක් තීර්යක් පටල ප්‍රෝටීන අණුවක් තමයි මේ තියෙන්නේ. කලින් ප්‍රශ්නේදී අපි කතා කරා වගේම
ඊළඟට නැවතත් ඔන්න පොස්පොලිපිඩ දිත්ව ස්තරයේ තියෙනවා. මෙන්න අර්ධ වශයෙන් ගිලිච්ච අභ්‍යන්තර ස්තරයේ අර්ධ වශයෙන් ගිලිච්ච ප්‍රෝටීන අණුවක් නැවත දිත්ව ස්තරයේ තියෙනවා. මෙන්න බාහිර පොස්පොලිපිඩ ස්තරයේ අර්ධ වශයෙන් ගිලුණු ප්‍රෝටීන අණුවක්. දැන් හොඳට තේරුම් ගන්න මේ තියෙන අර්ධව ගිලුණු ප්‍රෝටීන. මේ තියෙන අර්ධව ගිලුණු ප්‍රෝටීන. දැන් දරුවනේ මේ වගේ අර්ධව ගිලුණු ප්‍රෝටීනත් ඒ වගේම මේ වගේ සම්පූර්ණයෙන් ගෙලිච්ච තීර්යක් පටල ප්‍රෝටීන මේ දෙකේම එකතුවට තමයි විෂය නිර්දේශය තුල සම්පූරක ප්‍රෝටීන කියලා අර්ථ ගන්වලා තියෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් පොස්පොලිපිඩ දිත්ව ස්තරයේ සම්පූර්ණයෙන් ගිලුණු හා අර්ධ වශයෙන් ගිලුණු ප්‍රෝටීන අණු එක්ව ගත් විට සම්පූර්ණ ගිලුණු හා අර්ධ වශයෙන් ගිලුණු ප්‍රෝටීන අණු එක්ව ගත් විට ඒවා සම්පූරක ප්‍රෝටීන වේ. ඒවා සම්පූරක ප්‍රෝටීන වේ. පොස්පොලිපිඩ දිත්ව ස්තරයේ සම්පූර්ණයෙන් ගිලුණු සහ අර්ධ වශයෙන් ගිලුණු ප්‍රෝටීන අණු එක්ව ගත් විට ඒවා සම්පූරක ප්‍රෝටීන කියලයි හඳුන්වන්නේ. එhmenan අපි 6 වෙනි ප්‍රශ්නෙට යමු. ඊටාම සරල ප්‍රශ්නයක්, අමාරු නැහැ. පිෂ්ඨයේ තැනුම් මේකකයේ කුමක්ද? අපි දන්නවා පිෂ්ඨය කියන්නේ පොලිසැකරයිඩයක්. ග්ලූකෝස් අණු බහුව අවයවීකරණයෙන් තමයි පිෂ්ඨය හැදෙන්නේ. ඒ වගේම පිෂ්ඨය කියන්නේ රේඛීය ග්ලූකෝස් දාම සහ ඒ වගේම ශාකනය වෙච්ච ග්ලූකෝස් දාම අඩංගු අණුවක්. මොකද මේකේ රේඛීය ග්ලූකෝස් දාම වලින් නිර්මාණය වෙනවා ඇමයිලෝස්. ඒ වගේම ශාකනය වෙච්ච ග්ලූකෝස් දාම වලින් නිර්මාණය වෙනවා ඇමයිලෝපෙක්ටින්. මේ දෙකෙම එකතුවක් තමයි දරුවනේ පිෂ්ඨය කියලා කියන්නේ. එබන අපේ ප්‍රශ්නෙට පිළිතුර හරිම සරලයි. පිෂ්ඨයේ තැනුම් මේකකය ග්ලූකෝස්. දැන් මෙතනදී මේ වගේ රේඛීය ග්ලූකෝස් දාම වලට තමයි ඇමයිලෝස් කියලා කියන්නේ. එකත් අපි මතක් කරගමු. රේඛීය ග්ලූකෝස් දාම තමයි ඇමයිලෝස් කියන්නේ. එතකොට මේ වගේ ශාකනය වෙච්ච ග්ලූකෝස් දාම මෙන්න මේ වගේ ශාකනය වෙලා තියෙන්නේ. මේ වගේ ශාකනය වෙච්ච ග්ලූකෝස් දාම වලට අපි කියන්නේ ඇමයිලෝපෙක්ටින් කියලා. මෙතී ඇමයිලෝපෙක්ටින්. දැන් මේ දෙකේම එකතුවක් තමයි දරුවනේ ඇත්තටම පිෂ්ඨය කියලා අදහස් කරන්නේ. පිෂ්ඨය කියන්නේ මේ දෙකේම එකතුවක්. එhmenan පිෂ්ඨයේ තැනුම් මේකකය ග්ලූකෝස් බව අපි සාකච්ඡා කළා. අපි 7 වෙනි ප්‍රශ්නෙට දැන් යමු. පිෂ්ඨය මගින් ඉටුවන කෘත්‍ය කුමක්ද? දරුවනේ පිෂ්ඨය මගින් ඉටුවන කාර්ය තමයි ශාකවල සහ හරිත ඇල්ගී ජීවීන්ගේ ප්‍රධාන සංචිත ආහාරයක් විදිහට ක්‍රියා කරන්නේ පිෂ්ඨය. ශාක සහ හරිත ඇල්ගාවන්ගේ සංචිත ආහාරය ලෙස ක්‍රියා කරයි. සංචිත ආහාරය විදිහට ක්‍රියා කරන්නේ පිෂ්ඨය. ශාක සහ හරිත ඇල්ගාවන්ගේ සංචිත ආහාරය ලෙස ක්‍රියා කරන්නේ පිෂ්ඨය. එමුනම් අපි 8 වෙනි ප්‍රශ්නෙට යමු. හෙමිසෙලියුලෝස් වල තැනුම් මේකකය කුමක්ද? දරුවනේ හෙමිසෙලියුලෝස් වල තැනුම් මේකකය වෙන්නේ පෙන්ටෝස. පෙන්ටෝස සීනි තමයි හෙමිසෙලියුලෝස් වල තැනුම් මේකකය වෙන්නේ. හෙමිසෙලියුලෝස් කියන්නේ අපිට මුණ ගැහෙන ශාක සෛල බිත්තියේ තවත් ව්‍යුහමය සංඝටකයක්. ප්‍රධාන සංඝටකය අපි දන්නවා සෙලියුලෝස් කියලා. ඊට පසුව තියෙන අතිරේක සංඝටකයක් තමයි හෙමිසෙලියුලෝස් කියන්නේ. ඒ වගේම හෙමිසෙලියුලෝස් වල විශේෂත්වය තමයි හෙමිසෙලියුලෝස් පොලිසැකරයිඩ් වර්ගීකරණයේදී ශාකනය වූ පොලිසැකරයිඩ් කාණ්ඩයට තමයි අයිති වෙන්නේ. ශාකනය වෙච්ච දාම සහිත ව්‍යුහයක් තමයි හෙමිසෙලියුලෝස් වලට තියෙන්නේ. ඒ අනුව හෙමිසෙලියුලෝස් වල තැනුම් මේකකය පෙන්ටෝස.
පෙන්ටෝස් වලින් තමයි හෙමිසෙලියුලෝස් නිර්මාණය වෙලා තියෙන්නේ. අපි 9 වෙනි ප්‍රශ්නෙට යමු. හෙමිසෙලියුලෝස් වල ඉටුවන කෘත්‍ය අපි සාකච්ඡා කළා. 8 වෙනි ප්‍රශ්නේදීත් මේ ගැනම කතා කළා. ඒ තමයි හෙමිසෙලියුලෝස් වල කාර්යභාරය ශාක සෛල බිත්තියේ ව්‍යුහමය සංඝටකයක් ලෙස ක්‍රියා කිරීම තමයි හෙමිසෙලියුලෝස්ගේ කාර්යභාරය වෙන්නේ. අපි ලියමු ඒක. ශාක සෛල බිත්තියේ ව්‍යුහමය සංඝටකයක් ලෙස ශාක සෛල බිත්තියේ ව්‍යුහමය සංඝටකයක් ලෙස ක්‍රියා කිරීම. ශාක සෛල බිත්තියේ ව්‍යුහමය සංඝටකයක් ලෙස ක්‍රියා කිරීම තමයි හෙමිසෙලියුලෝස්ගෙන් ඉටුවන කාර්යභාරය වෙන්නේ. අපිට දැන් පුළුවන් 10 වෙනි ප්‍රශ්නෙට යොමු වෙන්න. දරුවනේ අපි 10 වෙනි ප්‍රශ්නෙටයි දැන් ප්‍රවිෂ්ඨ වෙන්නේ. අනූනනේ වියෝග කලාව පිළිබඳ සැකවින් විස්තර කරන්න. දැන් මේ වියෝග කලාව කියන අවස්ථාවේදී සිද්ධ වෙන දේ තමයි කයිනෙටකෝ ශුද්‍රනාලිකා දෙපැත්තෙන්ම කෙටිවීමක් සිද්ධ වෙනවා. කයිනෙටකෝ ශුද්‍රනාලිකා කෙටිවීමක් සිද්ධ වෙනවා. ඒ සමගම සහෝදර වර්ණ දේහාංශවල කොහෙසින් වලින් බැඳිලා තියෙන ඒ ප්‍රෝටීනමය බැඳීම බිඳ වැටෙනවා. එතකොට සිද්ධ වෙන්නේ සෙන්ට්‍රොමියර කොටස් දෙකකට බෙදිලා එක් එක් ද්‍රව දෙසට ගමන් කිරීම ඇදී යාම තමයි සිද්ධ වෙන්නේ. එතකොට අපිට ලියන්න පුළුවන් කයිනෙටකෝ ශුද්‍රනාලිකා කයිනෙටකෝර් ශුද්‍රනාලිකා කෙටිවීම සිදුවේ. කයිනෙටකෝ ශුද්‍රනාලිකා කෙටිවීමක් සිද්ධ වෙනවා. ඊළඟට සිද්ධ වෙන දේ තමයි සහෝදර වර්ණ දේහාංශ කොහෙසින් ප්‍රෝටීනය බිඳ වැටීමෙන් ඒවායේ සෙන්ට්‍රොමියර වලින් වෙන් වී එක් එක් ද්‍රවය කරා ඇදී යයි. දැන් දරුවනේ මේ අවස්ථාවේදී කයිනෙටකෝ නොවන ශුද්‍රනාලිකා තව තවත් දික් වෙලා මේ ද්‍රව එකිනෙකින් ඈත් කිරීමක් කරනවා. කයිනෙටකෝර් නොවන ශුද්‍රනාලිකා තවත් දිගු වෙනවා. මේ හින්දම සෛලයේ දිගත් වැඩි වෙනවා. දැන් එතකොට යෝග කලාවට පස්සේන මේ වියෝග කලාව අවසානයේදී සිද්ධ වෙන දේ තමයි සෛලයේ ප්‍රතිවිරුද්ධ ද්‍රවවල සමාන වර්ණ දේහ කට්ටල දෙකක් පිළියෙල වෙලා සකස් වෙලා තියෙනවා. ඒ නිසා අපිට ලියන්න පුළුවන් වියෝග කලාව අවසානයේදී සෛලයේ එක් එක් ද්‍රවයේ සමාන වර්ණ දේහ කට්ටල පිළියෙල වී ඇත. හරි. දැන් එහෙමනම් අනූනනේ වියෝග කලාවේදී සිදුවන සිදුවීම් ටික මොනවද? අපි ඒක සැකෙමින් විස්තර කරොත් මෙතනදී සිද්ධ වෙන දෙයක් තමයි සහෝදර වර්ණ දේහාංශ බැඳී පවතින කොහෙසින් ප්‍රෝටීනය දිය වෙලා ඒවා සෙන්ට්‍රොමියර වලින් වෙන් වී යාමක් සිද්ධ වෙනවා. ඒ සමගම කයිනෙටකෝ ශුද්‍රනාලිකා කෙටිවීම නිසා සෙන්ට්‍රොමියර සහිත මේ වර්ණ දේහාංශ කොටස් ප්‍රතිවිරුද්ධ ද්‍රව කරා ඇදී යාම සිද්ධ වෙනවා. කයිනෙටකෝ නොවන
ශුද්‍රනාලිකා තව තවත් දිගුවීම නිසා සෛලයේ දිගින් සෛලය තවත් වැඩි වෙනවා. අවසානයේදී වියෝග කලාව අවසන් වෙනකොට සිද්ධ වෙන දේ තමයි සෛලයේ එක් ද්‍රවයේ නැත්නම් ප්‍රතිවිරුද්ධ ද්‍රවවල සමාන වර්ණ දේහ කට්ටලේ බැගින් සකස් වෙලා පිළියෙල වෙලා තියෙනවා. ඉතින් හරිම සරලයි දරුවනේ. අපි එහෙමනම් 11 වෙනි ප්‍රශ්නයට යමු. එන්සයිම ක්‍රියාකාරීත්වයට උෂ්ණත්වයේ බලපාන ආකාරය කෙටියෙන් පහදන්න. දැන් එන්සයිම ක්‍රියාකාරීත්වයට බලපාන සාධක අතරින් එක සාධකයක් තමයි උෂ්ණත්වය කියන සාධකය. මේ උෂ්ණත්වය කොහොමද එන්සයිමේ ක්‍රියාකාරීත්වයට බලපාන්නේ? දැන් උෂ්ණත්වය ක්‍රමක්‍රමයෙන් වැඩි කරනකොට ප්‍රතික්‍රියා මාධ්‍යයේ ඉන්න එන්සයිම අණු උපස්තර අණු සමග ඇතිවන ගැටීම් ප්‍රමාණය, ඝට්ටන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට උපස්තර අණු ඇවිල්ලා එන්සයිමේ සක්‍රීය ස්ථානයට සම්බන්ධ වෙනවා නම් එන්සයිම උපස්තර සංකීර්ණයේ සෑදීමේ හැකියාවත් ඒ අණුව වැඩි වෙනවා. ඒ නිසා උෂ්ණත්වය වැඩි වෙනකොට මේ ප්‍රතික්‍රියක අණු නැත්නම් උපස්තර අණු සමග එන්සයිම අණු ගැටීම් වැඩි වෙනවා. ගැටීම් වැඩි වෙන නිසා එන්සයිම උපස්තර සංකීර්ණයේ සෑදීම නිවැරදි දිශානතියකින් සම්බන්ධ වෙලා එන්සයිම උපස්තර සංකීර්ණයේ සෑදීමේ අවස්ථා ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා ප්‍රතික්‍රියාව සිදුවීමේ ශීඝ්‍රතාවය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. ඒක තමයි මුලින්ම කියන්න තියෙන්නේ. අපි ලියමු. උෂ්ණත්වය වැඩි වන විට ප්‍රතික්‍රියා මාධ්‍යයේ ප්‍රතික්‍රියා මාධ්‍ය වූ උපස්තර අණුවල චලිත වැඩි වේ. චලිතයන් වැඩි වේ. මේ නිසා එන්සයිමය සමග උපස්තර අණු ගැටීමේ සම්භාවිතාව වැඩි වේ. නිවැරදි දිශානතියකින් සිදුවන ගැටුම් වැඩිවීම නිසා එන්සයිම උපස්තර සංකීර්ණය සෑදීමේ හැකියාව වැඩි වී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ඉහළ යයි. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය දරුවනේ ඉහළ යනවා. මෙහෙම ඉහළ ගිහිල්ලා එක්තරා අවස්ථාවකදී උපරිම ප්‍රතික්‍රියා වේගයක් පෙන්වනවා. ඒ වෙලාවේදී මාධ්‍යයේ පවතින උෂ්ණත්වයට අපි කියන්නේ ප්‍රශස්ත උෂ්ණත්වය කියලා. එක්තරා උෂ්ණත්වයකදී ප්‍රතික්‍රියා වේගය නැත්නම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය උපරිම වේ. දරුවනේ අන්න ඒ උෂ්ණත්වයට තමයි ප්‍රශස්ත උෂ්ණත්වය කියලා කියන්නේ. එය ප්‍රශස්ත උෂ්ණත්වය වේ. දැන් දරුවනේ ප්‍රශස්ත උෂ්ණත්වයට වඩා උෂ්ණත්වය තවදුරටත් වැඩි කරගෙන යනකොට එන්සයිමේට මොකද්ද වෙන්නේ? දරුවනේ එන්සයිමේ සක්‍රීය ස්ථානවල හැඩයේ යම් වෙනසක් සිද්ධ වෙන්න පුළුවන්. ඇයි? අපි දන්නවා එන්සයිම කියන්නේ බොහොමයක් තාප අස්ථායි තාප සංවේදී සංයෝග. එතකොට ඒ අනුව සක්‍රීය ස්ථානවල හැඩයේ වෙනස් වීමත් සමග තවදුරටත් කාර්යක්ෂම ලෙස උපස්තර අණු සක්‍රීය ස්ථාන වලට සම්බන්ධ කිරීමේ හැකියාව ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවා. ඒ නිසා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වෙනවා. මොකද එන්සයිම් උපස්තර සංකීර්ණ සෑදීමේ හැකියාව අඩු වෙන නිසා. ඉතින් එක්තරා උෂ්ණත්වයකදී සම්පූර්ණයෙන්ම එන්සයිම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය නතර වෙනවා. එන්සයිම ප්‍රතික්‍රියාව නතර වෙනවා. ඉතින් අපිට ඒ දෙකත් සටහන් කරන්න පුළුවන්. ප්‍රශස්ත උෂ්ණත්වයට වඩා
උෂ්ණත්වය වැඩි කරගෙන යාමේදී එන්සයිමයේ සක්‍රිය ස්ථානවල ව්‍යුහයේ වෙනස් වීම් ඇති වෙනවා. ඒ නිසා සිද්ධ වෙන්නේ එන්සයිම උපස්තර සංකීර්ණය සෑදීම දුර්වල වෙනවා. එවිට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ක්‍රමයෙන් අඩු වෙනවා. මේ තත්ත්වය අපි හඳුන්වන්නේ එන්සයිම දුස්සභාවීකරණය කියලා. මේ අවස්ථාවේදී සම්පූර්ණ එන්සයිම අණුවේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙලා එක්තරා උෂ්ණත්වයකදී එන්සයිමේ සම්පූර්ණයෙන්ම එන්සයිම ප්‍රතික්‍රියා උත්ප්‍රේරණ හැකියාව නතර වෙනවා. මෙය එන්සයිම දුස්සභාවීකරණය නම් වේ. එන්සයිම දුස්සභාවීකරණය කියලයි මේ අවස්ථාව හඳුන්වන්නේ. ඒ අනුව දරුවනේ අපි මේ ප්‍රශ්නය තුලදී සාකච්ඡා කළා උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතික්‍රියා මාධ්‍යයේ ඉන්න ප්‍රතික්‍රියක අණු ඒ අණුවල චලිත වේගය වැඩි වෙනවා. චලිතයන් වැඩි වෙනවා, චලිත වේගය වැඩි වෙනවා. ඒ අනුව උපස්තර අණු සහ එන්සයිමේ සක්‍රිය ස්ථාන නිවැරදි දිශානතියකින් ගැටීමේ සම්භාවිතාවය වැඩි වෙනවා. එවිට එන්සයිම උපස්තර සංකීර්ණ සෑදීමේ හැකියාව වැඩි වෙන නිසා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ක්‍රමයෙන් වැඩි වෙනවා. ඉන් පසු සිද්ධ වෙන්නේ මොකද්ද? ඊට පස්සේ සිද්ධ වෙන්නේ අර ප්‍රශස්ත උෂ්ණත්වයේ කියන අවස්ථාවේදී එන්සයිම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය උපරිම වෙනවා. ඊට පස්සේ ප්‍රශස්ත උෂ්ණත්වයටත් වඩා උෂ්ණත්වය වැඩි කරගෙන යනකොට එන්සයිම වල සක්‍රිය ස්ථානවල ව්‍යුහයේ සිද්ධ වෙන වෙනස්කම් නිසා උපස්තර අණු වලට කාර්යක්ෂමව සක්‍රිය ස්ථාන වලට බැඳෙන්න බැරුව යනවා. ඒ නිසා එන්සයිම උපස්තර සංකීර්ණයේ සෑදීම ක්‍රමයෙන් අඩපණ වෙනවා. ඒ සමගම අවසානයේදී එන්සයිමේ මුළුමනින්ම එන්සයිම ප්‍රතික්‍රියාව නතර වෙනවා. මේ தත්ත්වය තමයි අපි හඳුන්වන්නේ එන්සයිම වල දුස්සභාවීකරණය කියලා. එහෙමනම් දරුවනේ අපිට මේ පැහැදිලි කිරීමෙන් පසුව 12 වෙනි ප්‍රශ්නයට යොමු වෙන්න පුළුවන්. අප්‍රතිවර්ත නිෂේධක සඳහා නිදසුනක් ලියන්න. දරුවනේ නිෂේධක ආකාර දෙකකින් අපිට මුණ ගැහෙනවා ප්‍රත්‍යාවර්ත නිෂේධක සහ අප්‍රතිවර්ත නිෂේධක. දැන් ප්‍රත්‍යාවර්ත නිෂේධක වල බලපෑම නැවත සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න පුළුවන්. අප්‍රතිවර්ත නිෂේධක වල බලපෑම එවැනි පරිදි සාමාන්‍ය තත්ත්වයකට පත් කරන්න බෑ. අප්‍රතිවර්ත නිෂේධක වලට අපිට හොඳම උදාහරණ තමයි දූලක නැත්තම් විෂ වර්ග අපිට ගන්න පුළුවන්. දූලක එහෙම නැත්තම් විෂ. මේවා තමයි අප්‍රතිවර්ත නිෂේධක සඳහා තියෙන හොඳම නිදසුන් වෙන්නේ. එහෙමනම් අපි 13 වෙනි ප්‍රශ්නෙට යමු. C4 ශාකවල CO2 ප්‍රතිග්‍රාහකයා පිළිබඳ සැකෙවින් විස්තර කරන්න. දරුවනේ C4 ශාකවල CO2 ප්‍රතිග්‍රාහකයෝ දෙදෙනෙක් ඉන්නවා. පත්‍ර මධ්‍ය සෛලවල සෛලප්ලාස්මේදී බයිකාබනේට් අයන ප්‍රතිග්‍රහණය කරගන්න PEP පොස්පොයිනෝල් පයිරුවේට් කියන කාබන් 3 කෙනත් එක්තරා ප්‍රාථමික CO2 ප්‍රතිග්‍රාහකයෙක්. අපිට එයා ගැන මුලින්ම ලියන්න පුළුවන්. පත්‍ර මධ්‍ය සෛලවල සයිටෝසෝලේ නැත්තම් සෛලප්ලාස්මේ PEP පොස්පොයිනෝල් පයිරුවේට් මගින් බයිකාබනේට් අයන ප්‍රතිග්‍රහණය කරනවා. දෙවනියට කවුද මේ වැඩේ කරන්නේ? දෙන්නෙක් ඉන්නවනේ. දෙවනි කෙනා තමයි කලාප කුපුසෛල හරිතලව පංජරය තුල පවතින RUBP රිබියුලෝස් බිස්ෆොස්ෆේට්. එයාට පුළුවන් කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කරන්න. කලාප කොපු සෛල හරිතලව පංජරයේ වූ
RUBP. CO2 තිර කරනවා නැත්නම් CO2 ප්‍රතිග්‍රහණය කරනවා. එහෙනම් දරුවනේ අපි 14 වෙනි ප්‍රශ්නට යමු. C3 ශාකවල CO2 තිර කිරීමෙන් ඇති වූ ප්‍රථම ඵලය කුමක්ද? දැන් අපි දන්නවා C3 ශාකවල CO2 තිර කිරීමෙන් ඇතිවන ප්‍රථම ඵලය කාබන් 6 අස්ථායී ඵලයක්. ඉතින් මේ ප්‍රශ්නය තුලදී අපිට මේ පිළිතුර තමයි ලියන්න වෙන්නේ. C3 ශාකවල CO2 තිර කිරීමෙන් ඇති වූ ප්‍රථම ඵලය කාබන් 6 අස්ථායී ඵලයක්. ප්‍රථම ස්ථායී ඵලය කියලා වුණා නම් අපිට ඒකට ලියන්න වෙන්නේ 3PGA කියන අණුව. 3 ෆොස්ෆෝ ග්ලිසරේට් කියන අණුව. දැන් මේ ක්‍රියාවලිය කැල්වින් චක්‍රය තුලදී අපිට දකින්න පුළුවන් RUBP කාබන් 5 සංයෝගයක් මෙයාව කාබන් ඩයොක්සයිඩ් අණුවක් විසින් ප්‍රතිග්‍රහණය කරනවා. එතකොට ලැබෙන්නේ කාබන් 6 අස්ථායී ඵලයක්. මේ කාබන් 6 අස්ථායී ඵලය තමයි 3PGA කියලා අණු දෙකක් බවට බිඳ වැටෙන්නේ. කාබන් 3 සංයෝගයක් තමයි මේ 3PGA කියලා කියන්නේ. එතකොට මේ ක්‍රියාවලියට දිරිගන්වන්න ඉන්නේ උත්ප්‍රේරණය කරන්නේ රුබිස්කෝ කියන එන්සයිම. එමනම් C3 ශාකවල කාබන් ඩයොක්සයිඩ් තිර කිරීමෙන් ඇති වූ ප්‍රථම ඵලය කුමක්ද? කාබන් 6 අස්ථායී ඵලයකි. ඒක තමයි ප්‍රථම ඵලයේ විදිහට අපිට සලකන්න වෙන්නේ. එමනම් අපි දැන් 15 වෙනි ප්‍රශ්නෙට යමු. C3 ශාක පත්‍රවල ව්‍යුහය සැකෙමින් ලියා දක්වන්න. දරුවනේ C3 ශාකවල ශාක පත්‍රවල ව්‍යුහය ගැන කතා කරද්දී මේ සනාල කලාප වටා සාමාන්‍යයෙන් තියෙන්නේ පත්‍ර මධ්‍ය සෛල වලයක් පමණයි. C3 ශාකවල සනාල කලාප වටා පත්‍ර මධ්‍ය සෛල වලයක් පමණයි තියෙන්නේ. මේ පත්‍ර මධ්‍ය සෛල තමයි ප්‍රභා සංශ්ලේෂණ කාර්ය කරන්නේ. කලාප කුපු සෛල තිබුණොත් යම් හේකින් ඒවාට හැබැයි ප්‍රභා සංශ්ලේෂී හැකියාවක් දකින්න ලැබෙන්නේ නැහැ. හරි? ඒවා ප්‍රභා සංශ්ලේෂී හැකියාව දරන සෛල නෙමෙයි. ඒවා කොළ පාටකින් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට මෙහෙම ලියන්න පුළුවන් C3 ශාක වල ශාක පත්‍රයේ සනාල කලාප වටා පත්‍ර මධ්‍ය සෛල පමණක් ඇත. කලාප කුපු සෛල තිබුණොත් ඒවා කොළ පැහැති නොවේ. ප්‍රභා සංශ්ලේෂණය සිදු නොකරයි. ප්‍රභා සංශ්ලේෂණය සිදු නොකරයි. ඒ තමයි අපිට C3 ශාක පත්‍රවල ව්‍යුහය ගැන සැකෙමින් කියන්න තියෙන්නේ. ඒ අනුව දරුවනේ C3 ශාකවල ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ පත්‍ර මධ්‍ය සෛලවල කියලත් අපි කියන්න ඕනේ. මේ නිසා පත්‍ර මධ්‍ය සෛලවල ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිදුවේ. පත්‍ර මධ්‍ය සෛලවල ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒක තමයි අපිට 15 වෙනි ප්‍රශ්නෙට පිළිතුර විදිහට සකස් කරන්න තියෙන්නේ. අපි දැන් 16 වෙනි ප්‍රශ්නෙට යමු. දරුවනේ ග්ලයිකොලිසියේදී ATP සංශ්ලේෂණය වන ආකාරය කුමක්ද? ග්ලයිකොලිසියේදී ATP සංශ්ලේෂණය වෙන්නේ උපස්තර ෆොස්ෆොරයිලීකරණය මගින්. ග්ලයිකොලිසිය ආරම්භයේදී ATP දෙකක් වැය වුණාට අවසානයේදී ATP හතරක් හැදෙනවා. මේ ATP 94 හැදෙන්නේ උපස්තර ෆොස්ෆොරයිලීකරණ ක්‍රියාවලිය මගින්. ඔබෙන් අහන්නේ පිළිතුර තමයි. ග්ලයිකොලිසියේදී ATP සංශ්ලේෂණ වෙන ආකාරය කුමක්ද? උපස්තර ෆොස්ෆොරයිලීකරණය. උපස්තර ෆොස්ෆොරයිලීකරණය මගින් තමයි ATP සංශ්ලේෂණය වෙන්නේ.
17 වෙනි ප්‍රශ්නෙට යොමු වෙමු. දරුවනේ නිඩාරියාවන්ගේ දේහ සංවිධානය කෙබඳුද කියලා අහනවා. නිඩාරියාවන්ගේ දේහ සංවිධානය වෙලා තියෙන්නේ ද්විප්‍රස්තර ආකාරයෙන්. ඒ කියන්නේ ප්‍රධාන ජනක ස්තර දෙකකින් තමයි නිර්මාණය වෙන්නේ. පිටතින් තියෙන්නේ බහිස්චර්මය, ඊට ඇතුලෙන් තියෙනවා අන්තස්චර්මය. මේ බලන්න. අපි දර්ශීය ජීවියෙක්ව ගමු. දැන් මේ තමයි බහිස්චර්මය. බාහිරින් තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ අන්තස්චර්මය. අන්තස්චර්මය තමයි මේ තියෙන්නේ. ඉතින් මෙහෙම චර්ම දෙකයිනේ තියෙන්නේ. එහෙනම් අපි කියන්නේ ද්විප්‍රස්තරයි කියලා. දැන් පළවෙනිම දේ තමයි ද්විප්‍රස්තර ජීවීන් වේ. බාහිරින් බහිස්චර්මයත් අභ්‍යන්තරව අන්තස්චර්මයත් පවතී. ඒ වගේම මේ මධ්‍ය චර්මයක් නැහැනේ. ඒ වෙනුවට මේ මැද ප්‍රදේශයේ බහිස්චර්මය අන්තස්චර්මය අතර තියෙනවා අසෛලීය මධ්‍ය ශ්ලේෂය කියලා ජෙලිමය ප්‍රදේශයක් තියෙනවා. ජල්ලිමය නැත්නම් ජෙලිමය ප්‍රදේශයක් තියෙනවා. අපි ඒක ලකුණු කරමු. මෙන්න මේ ප්‍රදේශය. මේ ප්‍රදේශය තමයි දරුවනේ කියන්නේ මධ්‍ය ශ්ලේෂය කියලා. ජෙලිමය ප්‍රදේශයක් අසෛලීයයි. සෛල වලින් නිර්මාණය වෙච්ච ප්‍රදේශයක් නෙමෙයි. අසෛලීය ජෙලිමය ප්‍රදේශය. මධ්‍ය ශ්ලේෂය. ඒක අපි ලියමු එකතු කරමු කරුණට. බහිස්චර්මය සහ අන්තස්චර්මය අතර බහිස්චර්මය සහ අන්තස්චර්මය අතර මධ්‍ය ශ්ලේෂයේ පවතී. එය අසෛලීය ජෙලිමය ප්‍රදේශයකි. අසෛලීය ජෙලිමය ප්‍රදේශයක් තමයි මේ මධ්‍ය ශ්ලේෂය කියලා අදහස් කරන්නේ. එමනම් දරුවනේ නිඩාරියාවන්ගේ දේහ ස්වභාවය පිළිබඳ 17 වෙනි ප්‍රශ්නය අපි සාකච්ඡා කරලා අවසන්. අපිට 18 වෙනි ප්‍රශ්නෙට දැන් යොමු වෙන්න පුළුවන්. පැතලි පණුවන්ගේ ශීර්ෂණය කෙබඳුද? දරුවනේ මේ ප්ලැටිහිල්මින්තිස් නැත්නම් පැතලි පණුවන්. ඇත්තරම දැන් මේ යටතේ ප්ලැනාරියා කියන ජීවියව ගත්තොත් මේ ප්ලැනාරියාගේ යාන්තමින් හිසක් වැනි ව්‍යුහයක් අපිට දකින්න පුළුවන්. එහි අක්ෂිලප තියෙනවා මේ පූර්ව කෙළවරේ සංවේදී ව්‍යුහ විදිහට. මේවට කියන්නේ අක්ෂිලප කියලා. ශීර්ෂණය ඇතිමුත් එය පැහැදිලි නොවේ කියන එක තමයි කියන්න තියෙන්නේ. ශීර්ෂණය කෙබඳුද කිව්වොත්. ශීර්ෂණයක් ඇති නමුත් එය පැහැදිලි නැත. දැන් මේ ප්ලැනාරියා වගේ සමාජිකයෙක්ට අපි දන්නවා මේ බිහිතලණය කළ හැකි ග්‍රසනිකාව තියෙනවා. මේ කොටස තමයි අපි හිස කියලා සලකන්නේ. එහි තමයි අර අක්ෂිලප දකින්න ලැබෙන්නේ. ප්‍රකාශ ප්‍රතිග්‍රාහක විදිහට අක්ෂිලප දකින්න ලැබෙනවා. මේ තමයි අර බිහිතලණය කළ හැකි ග්‍රසනිකාව. අවශ්‍ය වෙලාවට බාහිරයට යොමු කරලා ආහාර ලබාගෙන නැවත ශරීරය ඇතුළට ගන්න පුළුවන්. බිහිතලණය කළ හැකි ග්‍රසනිකාව. එමනම් පැතලි පණුවන්ගේ ශීර්ෂණය කෙබඳුද? ශීර්ෂණයක් ඇති නමුත් එය පැහැදිලි ශීර්ෂණයක් නෙමෙයි කියන එක තමයි පිළිතුර වෙන්නේ. අපි 19 වෙනි ප්‍රශ්නෙට යමු. නෙමටෝඩාවන්ගේ දේහාවරණය කෙබඳු වේද?
දරුවෝ නෙමටෝඩාවන්ට තියෙන්නේ හරිම රළු උච්චර්මයක් තියෙන්නේ. රළු උච්චර්මයකින් තමයි මේ දේහය ආවරණය වෙලා තියෙන්නේ. ඒ අනුව මේගොල්ලන්ගේ දේහ ආවරණය රළු උච්චර්මයකින් සමන්විතයි. රළු උච්චර්මයකින් සමන්විතයි. ඒ වගේම දරුවෝ මේ රළු දැඩි උච්චර්මයක් තියෙනවා වගේම වරින් වර හැවසැලීමක් සිද්ධ කරන නැත්නම් චවිපාතනයක් කරනවා. වරින් වර හැවසැලීම සිදු කරයි. වරින් වර හැවසැලීමකුත් සිදු කරනවා. ඒ ටික තමයි අපිට නෙමටෝඩා වගේ දේහාවරණය ගැන කියන්න තියෙන්නේ. අපි 20 වෙනි ප්‍රශ්නෙට යමු. නෙමටෝඩාවන්ගේ දේහ බිත්තියේ වූ අන්වායාම පේශි මගින් ඉටු කරන කෘත්‍ය කුමක්ද? මේ අන්වායාම පේශි නැත්තම් මේ නෙමටෝඩාවට කවදාවත් සංචරණය කරන්න බෑ. අන්වායාම පේශි සංකෝචනය කරලා තමයි මේ අය සංචරණ කාර්ය කරන්නේ. වෙනමම සංචරණ උපාංග සංචරණ ව්‍යුහ මොවුන්ට පිහිටන්නේ නැහැ. ඒ නිසා අන්වායාම පේශි මගින් ඉටු කරන කෘත්‍ය තමයි සංචරණය. ගමන් කිරීම, චලනය වීම. අපි 21 වෙනි ප්‍රශ්නයට යමු. ඔක්සිජන් මගින් ශාක දේහය තුල ඉටුවන කෘත්‍ය කුමක්ද? දරුවනේ ඔක්සිජන් මගින් ශාක දේහය තුල ඉටුවන කෘත්‍ය තමයි ප්‍රධාන කාබනික සංයෝගවල සංඝටකයක් විදිහට ක්‍රියා කිරීම. ප්‍රධාන කාබනික සංයෝගවල සංඝටකයක් විදිහට ක්‍රියා කිරීම. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, ප්‍රෝටීන, නියුක්ලික් අම්ල. මේ ප්‍රධාන කාබනික සංයෝගවල අනිවාර්ය සංඝටකයක්. ශාක දේහය තුල වූ ප්‍රධාන කාබනික සංයෝගවල සංඝටකයක් ලෙස ක්‍රියා කරයි. ප්‍රධාන කාබනික සංයෝගවල සංඝටකයක් විදිහට ක්‍රියා කරනවා. අපි 22 වෙනි ප්‍රශ්නයට යමු. ඔක්සිජන් ඌණ වීමෙන් ශාක දේහයේ ඇතිවන ඌණතා ලක්ෂණය කුමක්ද? දරුවනේ ප්‍රධානම ඌණතා ලක්ෂණය තමයි වර්ධනය ඌණ වීම. හරි, වර්ධනය ඌණ වීම තමයි සිද්ධ වෙන්නේ. වර්ධනය ඌණ වීම. නැත්නම් වර්ධනයේ හීන වීම. නැත්නම් දුර්වල වර්ධනය. මේ ඕනම පදයක් ඔබට භාවිතා කරන්න පුළුවන්. අපි 23 වෙනි ප්‍රශ්නයට යමු. මොලිබ්ඩිනම් මගින් ශාක දේහයේ ඉටුවන කෘත්‍ය කුමක්ද? මොලිබ්ඩිනම් කියන්නේ අංශු මාත්‍ර මූලද්‍රව්‍යයක්. ශාකවල තියෙන. මානව දේහය තුලත් මොලිබ්ඩිනම් අංශු මාත්‍ර මූලද්‍රව්‍යයක් විදිහට තමයි හැසිරෙන්නේ. දැන් ශාක දේහයේ තුල ඉටුවන කෘත්‍යනේ අපෙන් අහන්නේ. දරුවනේ නයිට්‍රජන් පරිවෘතියට තමයි මොලිබ්ඩිනම් දායක වෙන්නේ. අපිට ලියන්න පුළුවන් නයිට්‍රජන් පරිවෘතිය සිදු කිරීම. නයිට්‍රජන් පරිවෘතිය සිදු කිරීම තමයි මොලිබ්ඩිනම් වලින් ඉටුවන කාර්යභාරය වෙන්නේ. 24 වෙනි ප්‍රශ්නයට අපි යමු වෙන්නේ ශාක වර්ධක යාමක ද්‍රව්‍ය anu මොනවාද? දරුවනේ දැන් ශාකයක් තුල සිදුවන විශේෂිත කායික විද්‍යාත්මක ක්‍රියාවලි විකරණය කිරීමට සහ ඒ වගේම ඒ ක්‍රියාවලි පාලනය කිරීම සඳහා දායක වන ස්වභාවිකව නිපදවන හෝ කෘත්‍රිමව සංශ්ලේෂණය කරනු ලබන කාබනික සංයෝග තමයි අපි ශාක වර්ධක යාමක ද්‍රව්‍ය කියලා කියන්නේ. ඒක හරි සරලයි. අපි ඉස්සෙල්ලා ලියලෙමු, තව දේවල් ටිකක් කතා කරමු. ශාකවල විශේෂිත කායික විද්‍යාත්මක ක්‍රියාවලි විකසනය කිරීම හෝ පාලනය කිරීම සඳහා දායක වන ශාකවල විශේෂිත කායික විද්‍යාත්මක ක්‍රියාවලි විකසනය කිරීම හෝ පාලනය කිරීම සඳහා දායක වන ස්වභාවිකව නිපද වෙන හෝ කෘත්‍රිමව සංශ්ලේෂණය කරනු ලබන
ස්වභාවිකව නිපද වෙන හෝ කෘතිමව සංශ්ලේෂණය කරනු ලබන කෘතිමව සංශ්ලේෂණය කරනු ලබන කාබනික සංයෝග. ඉතින් හරිම සරලයි. අමාරු නෑ දරුවෝ. ශාකවල විශේෂිත කායික විද්‍යාත්මක ක්‍රියාවලි විකසනය කිරීමට සහ ඒ වගේම පාලනය කිරීමට දායක වන ස්වභාවිකව හෝ කෘතිමව නිපද වෙන ස්වභාවිකව නිපද වෙන නැත්නම් කෘතිමව සංශ්ලේෂණය කරනු ලබන කාබනික සංයෝග තමයි අපි ශාක වර්ධක යාමක ද්‍රව්‍ය කියලා කියන්නේ. ඒතර මෙතෙන්ට අදාළව තමයි අපි ඔක්සින්, ගිබරලින්, සයිටෝකයිනින්, ඇබ්සිසික් අම්ලය, එතිලින්, ජැස්මොනික් අම්ලය වගේ ශාක වර්ධක යාමක ද්‍රව්‍ය හඳුන්වන්නේ. අපිට එහෙමනම් 25 වෙනි ප්‍රශ්නෙට යොමු වෙන්න පුළුවන්. දරුවනේ අපි 25 වෙනි ප්‍රශ්නෙට යොමු වෙන්නේ දලපත්‍ර මගින් ඉටුවන කෘත්‍යයන් මොනවාද? දලපත්‍ර කියන්නේ මල්පෙති. මේ මල්පෙති සියල්ල එකට ගත්තම අපි ඒකට කියන්නේ මුකුටය කියලා. මේ මල්පෙති වලින් ඉටුවන කාර්ය මොකද්ද? එකක් තමයි ගොඩක් දරුවන්ට පැහැදිලිවම උත්තරයක් දෙන්න පුළුවන් පරාගණකාරක ආකර්ෂණය කරනවා. ඒක එකක්. මොකද දලපත්‍රවල විචිත්‍ර ස්වභාවය, විවිධ වර්ණ ගැනීම සහ විශාල දලපත්‍ර තිබීම පරාගණකාරක කෘමීන්ගේ ආකර්ෂණය වැඩි කරන්න හේතු වෙනවා. ඒ විතරක් නෙමෙයි. පුෂ්පයේ අභ්‍යන්තර කොටස් ආරක්ෂා කිරීමකුත් කරනවා. කෘත්‍යයන් දෙකක් ඉෂ්ට කරනවා. එකක් තමයි පරාගණකාරක ආකර්ෂණය කරයි. දෙවනි කෘත්‍යය පුෂ්පයේ අභ්‍යන්තර ව්‍යුහ ආරක්ෂා කරයි. පුෂ්පයේ අභ්‍යන්තර ව්‍යුහ ආරක්ෂා කරයි. එහෙමනම් ආදරණීය දරුවනේ 14 වෙනි ප්‍රශ්න පත්‍රයේ පළමු කොටස යටතේ පළමු ප්‍රශ්න 25 අපි සාකච්ඡා කරලා අවසන්. මෙහි අනිකුත් ප්‍රශ්න 25, ඒ කියන්නේ 26 සිට 50 වෙනි ප්‍රශ්නය දක්වා දෙවන කොටස යටතේ සාකච්ඡා කිරීමට නියමිතයි. එමුන අපි දෙවන කොටසත් සමග නැවත එකතු වෙමු. ඔබට සුබ දවසක්.